අපිට කතා කරන්න තියෙන්නේ යුනිට් 2 ව්‍යුහය සහ බන්ධන කියන එකේ ලුයිස් තිත් ව්‍යුහ සහ ලුයිස් තිත් සටහන් සහ ලුයිස් තිත් ඉරි ව්‍යුහ කියන කොටස. මේක වැදගත් කොටසක්. මේක හරි අවබෝධයෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. ඒක නිර්වුල් කරගෙන උදාහරණ කිහිපයක් හරියට බැලුවොත් ඕනම එකක ලුයිස් තිත් ව්‍යුහය හරි ලුයිස් තිත් ඉරි ව්‍යුහය හරි අපිට ගොඩනගා ගන්න පුළුවන්. මෙච්චරයි අපි දැනගන්න ඕනේ. අපි ආවර්තිතා වගුවේ කාණ්ඩ අංකණය කරපු පිළිවෙල මතක් කරගෙන එතෙන්දී IUPAC අංකණය අනුව අර 1 ඉඳලා 18ට ගණිත එක පොඩ්ඩක් අමතක කරලා අපි අර 1A 2A 3A 4A 5A 6A 7A 8A කියලා ඇමරිකානු අංකණය අනුව කාණ්ඩ අංකණය කරන්නේ. අන්න ඒ විදිහට කාණ්ඩ අංකණය කිරීම මතක් කරගත්තොත් බොහොම පහසුයි. මොකද ඒ ඇමරිකානු අංකණයේ කාණ්ඩ අංකයෙන් සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන නිරූපණය වෙනවා. උදාහරණයක් විදිහට දැන් මෙහෙම 15 කාණ්ඩය කියන්නේ නැතුව අපි 5A කාණ්ඩය කියලා ගත්තොත් ඕකේ තමයි තියෙන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. එතකොට අපිට නයිට්‍රජන් මොන හරි අණුවක අඳින්න ඕන වුණොත් නයිට්‍රජන් වල සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 5යි කියන එක ටක් ගාලා ගන්න පුළුවන් මේ කාණ්ඩ අංකය මතක් කරගත්තාම. දැන් 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන් තියෙන එකේ ඔක්සිජන් සල්ෆර් තියෙන එකේ 6A කාණ්ඩේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ වගේම 7A කාණ්ඩේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින් තියෙන එකේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. අන්න ඒ විදිහට කාණ්ඩ අංකයෙන් සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕන සාමාන්‍යයෙන් අණුවක් අපි නිරූපණය කරන්න ගියහම අපිට මධ්‍ය පරමාණුව මොකක්ද ආන්තික එහෙම නැත්නම් කෙළවරේ තියෙන පරමාණු මොනවද කියලා තෝරගන්න වෙනවා. ආන්තික පරමාණු කෙළවරේ තියෙන පරමාණු මොනවද මධ්‍ය පරමාණු මොනවද කියලා තෝරගන්න වෙනවා. සාමාන්‍යයෙන් ගොඩාක් අණුවල මධ්‍ය පරමාණුව වෙන්නේ විද්‍යුත් ඍණතාවය අඩු කෙනා. දැන් උදාහරණයක් විදිහට අපි ගමු මෙහෙම HCl කියන අණුව අපිට දුන්නා කියලා. ඒකට HCl කියන අණුව දුන්නාම කවුද මැද තියෙන්නේ කියලා අපිට තෝරගන්න ඕනනේ. එතකොට අපි භාවිතා කරන ක්‍රමය තමයි මේ ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය වලින් හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් මැදට එන්නේ නැහැ. ඒකට හයිඩ්‍රජන් තිබුණොත් ගැටලුවක් නැහැ. යා කෙලවරට එන්න ඕන. ෆ්ලෝරින් තිබුණත් එහෙමයි. ඒකත් මැදට එන්නේ නැහැ. හරිද? ඒකට ඒක මතක තියාගන්න. ඊළඟට අනිත් ඒවායින් විද්‍යුත් ඍණතාවය අඩු කෙනා තමයි අපි මධ්‍ය පරමාණුව විදිහට සලකන්නේ. ඒතකොට විද්‍යුත් ඍණ කෙනා මධ්‍ය පරමාණුව විදිහට සලකනව නම් අපි දැනගන්න එපැයි හැමෝගෙම විද්‍යුත් ඍණතාව අඩු වැඩි වෙන පිළිවෙල දැනගෙන මේ වගේ කවුද විද්‍යුත් ඍණතාව අඩු කියලා දැනගන්න ඕනනේ. එතකොට අපිට මතක් කරගන්න ඕන පළවෙනි පාඩමේ පරමාණුක ව්‍යුහයේ අපි සැලකුවා ආවර්තයක දකුණට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා කාණ්ඩයක පහළට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. එතකොට මෙතන දැන් කාබන්ට පස්සේනේ නයිට්‍රජන් ඉන්නේ දෙවෙනි ආවර්තයේ. එහෙනම් මේ පැත්තට මොකද වෙන්නේ විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. එතකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙන හින්දා අපිට කාබන්ගේ විද්‍යුත් ර්ණතාව අඩුයි නයිට්‍රජන්ට වඩා. හයිඩ්‍රජන් කොහොමත් මැදට එන්නේ නැහැ. එහෙනම් මේ අණුවේ මැදින් තියෙන කාබන් කියලා හොයාගන්න පුළුවන්. දැන් ඕක 100%ක්ම හරි නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන්ට හම්බෙන අණු වලින් 99%ක්ම ඔය විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුත් ර්ණතාව අඩු කෙනා මැදට ගන්න පුළුවන්. හැබැයි විද්‍යුත් ඍණ කෙනා මැදට එන්නේ නැති අවස්ථා එකක් දෙකක් තියෙනවා. අපේ විෂය නිර්දේශය තුල අපිට හම්බෙන එකක් තමයි HOCl. මෙන්න HOCl වල දැන් විද්‍යුත් ඍණතාවය අඩු කෙනා නම් මැදට එන්නේ හයිඩ්‍රජන් එන්නේ නැහැනේ කොහොමද? ආන්තික පරමාණුවක් නේ හයිඩ්‍රජන් හැම වෙලාවෙම කෙලවරට එන එකක් නේ. හයිඩ්‍රජන් නැතුව අනිත් ඔක්සිජන් ක්ලෝරින් දෙකෙන් විද්‍යුත් ඍණතාව වැඩි ඔක්සිජන්ගේ අඩු ක්ලෝරින්ගේ. එහෙනම් ওই නීතිය අනුව මැදට එන්න ඕන ක්ලෝරින්. හැබැයි ඔතෙන්දි මැදට එන්නේ ඔක්සිජන්. මෙහෙම ඔක්සිජන් Cl කොහොම එන එකක් එන්නේ. ඒක ගැන එච්චර හිතන්න එපා. ඒක වෙනස් අවස්ථාවක්. ගොඩාක් අණුවල විද්‍යුත් ඍණතාව අඩු කෙනා තමයි මැදට එන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන මෙච්චරයි. මොන හරි අණුවක් ඕගොල්ලොන්ට අණුවක් හෝ ධනායනයක් හෝ ඍණායනයක් හෝ දීලා ඒකේ ලුයිස් තිත්
ව්‍යුහය හරි ලුයිස් තිත් ඉරි ව්‍යුහය හරි අහන්න පුළුවන් නේ. එතකොට මෙන්න මේ පොදු ක්‍රමය අනුගමනය කරන්න. දැන් අපි තුමු අපිට H2O දුන්නා කියලා. H2O දුන්නොත් ඉස්සෙල්ලාම බලන්න මෙයාගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ හින්දා 6A කාණ්ඩේ හින්දා ඉලෙක්ට්‍රෝන 6යි. හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 1යි සංයුජතා කවචයේ තියෙන පළවෙනි කාණ්ඩේට හරියටම දාන්න බෑ. නාලෝහයක් හින්දා. නමුත් මෙයාගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි කියලා අපි දන්නවනේ. එහෙනම් මේගොල්ලෝගේ තියෙන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාන ඔක්සිජන්ගෙන් එන 6යි හයිඩ්‍රජන්ගෙන් එන 2යි සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාන 8යි කියලා අපිට සලකන්න පුළුවන්. හරිද? අපි හිතමු අපිට දුන්නා කියලා මෙන්න මෙහෙම. අපිට දුන්නා කියලා හිතමු මොන හරි H3O+ කියලා. ඔහොම දුන්නොත් අපි ගන්න ඔක්සිජන්ගෙන් එනවා ඉලෙක්ට්‍රෝන 6ක්. හයිඩ්‍රජන්ගෙන් එනවා 1/3ක්. මෙතන ධනාරෝපණයේ හින්දා ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙන්න ඕනේ. ධනාරෝපණයක් තිබුණොත් ඒ ආරෝපණයේ ප්‍රමාණයට ඉලෙක්ට්‍රෝන අඩු කරන්න. එතකොට 6 3 9 මේකෙත් ඉලෙක්ට්‍රෝන 8ක් තමයි අපිට නිරූපණය කරන්න වෙන්නේ. අපි හිතමු ඍණාරෝපණයක් තියෙන එකක් ආවා කියලා. අපිට ආවා කියලා හිතමු OH ඍණ කියලා. එතකොට අපි ඔක්සිජන්ගෙන් 6යි හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩෙන් හින්දා යාගෙන් 1යි මේ ඍණාරෝපණයේ හින්දා තවත් එකක් එකතු වෙන්න ඕනේ. එතකොට එනවා ඉලෙක්ට්‍රෝන 8ක්. ඔන්න ඔය විදිහට ධන තිබුණොත් අඩු කරන්න, ඍණ තිබුණොත් එකතු කරන්න කාණ්ඩ අංකය අනුව සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ගන්න. ඒ ටික කරගෙන අපිට අඳිනකොට දැන් අර විද්‍යුත් හයිඩ්‍රජන් ෆ්ලෝරින් නැතුව තියෙන අනිත් අයගෙන් විද්‍යුත් ඍණතාව අඩු කෙනා මධ්‍ය පරමාණු විදිහට තෝරගෙන ඒතර මධ්‍ය පරමාණුවත් එක්ක අනිත් පරමාණු ඉස්සෙල්ලා තනි බන්ධන වලින් අපි ඒ කියන්නේ තිත් යුගලකින් සම්බන්ධ වෙන විදිහට දානවා. සැකිලි ව්‍යුහය හදා ගන්නවා. ඒ කියන්නේ තනි බන්ධන දාලා සැකිලි ව්‍යුහය හදා ගන්නවා. ඊට පස්සේ බලනවා ඒකට කොච්චර ඉලෙක්ට්‍රෝන ගාණක් ඉවත් වුණාද කියලා. තව කොච්චර ඉලෙක්ට්‍රෝන ගාණක් ඉතිරිද බලනවා. ඊට පස්සේ විද්‍යුත් ඍණතාව වැඩි කෙනාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට ඕක සම්පූර්ණ කරනවා. හරි. දැන් අපි ඕක හොඳටම ඔයාලට පැහැදිලි වෙනවා. මම ওই ටියුට් එකේ දීලා තියෙනවා පොදු නීතියකට අනුකූලව පහත දැක්වෙන අණු හා අයන සඳහා ලුයිස් තිත් සටහන හා ලුයිස් තිත් ඉරි ව්‍යුහය ගොඩනගමු. එතකොට ඔය 13ේම මම අඳිනවා. එතකොට ඕක පැහැදිලි වෙනවා. තව පොඩි දෙයක් ඔයාලා දැනගන්න ඕන. ආවර්තිතා වගුවේ දෙවැනි ආවර්ති මූලද්‍රව්‍ය තියෙනවනේ. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින් මෙන්න මේගොල්ලොන්ට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපි දැන් ෆ්ලෝරින්ගේ ගන්නකො. ෆ්ලෝරින්ගේ පරමාණු ක්‍රමාංකය 9යි. එයාගේ තියෙන 1s2 2s2 2p5. මෙයාගේ හිස්ඩී කාක්ෂික නැති හින්දා මෙයාට විතරක් නෙමෙයි මේ දෙවැනි ආවර්තයේ කිසිම කෙනෙකුට අෂ්ටකයේ ඉක්මවා යන්න බෑ. අෂ්ටකයේ ඉක්මවා යන්න බෑ දෙවැනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් මධ්‍ය පරමාණු වෙච්ච වෙලාවට. ඒකට අෂ්ටක නීතියට අනුකූල වෙනවා ඒ අවස්ථාවේදී. හැබැයි මේ තුන්වෙනි ආවර්තයේ කට්ටිය ඉන්නවනේ. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. දැන් ක්ලෝරින් වගේ මධ්‍ය පරමාණුව වුණොත් අපි හිතමු යාගේ පරමාණු ක්‍රමාංකය 17යිනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් 1s2 2s2 2p6 3s2 3p5. මෙයාගේ අපි දන්නවා D කාක්ෂිකක් තියෙනවනේ. හිස් D කාක්ෂික තුන්වෙනි ආවර්තය 5ක් තියෙන හින්දා මෙයාට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ව්‍යුග්ම කරන්න. දැන් මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන මෙහෙමනේ p වල තියෙන p5 තියෙන්නේ ඉලෙක්ට්‍රෝන p කාක්ෂික 3 ඉලෙක්ට්‍රෝන 5 තියෙන්නේ 1 ඉලෙක්ට්‍රෝන 5යිනේ ඔය විදිහට තියෙන්නේ. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන 5 තියෙන්නේ. එතකොට s වලක් තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් මේ විදිහට. දැන් බන්ධන හදන්න වියුග්ම ඉලෙක්ට්‍රෝන හදා ගන්න ඕනේ. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට දාන්න පුළුවන්. මෙයාගේ තව ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට දාන්න පුළුවන්. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට දාන්න පුළුවන්. අන්න එහෙම කරලා මෙයාට පුළුවන් මේක S1 කරලා මේක P3 කරලා මේක D3 කරලා අන්න වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික ගොඩක් හදාගන්න පුළුවන් නේ. කාක්ෂික හදාගන්න පුළුවන් 7ක් විතර. ඒතර ඒගොල්ලන්ට පුළුවන් මේ 7න් බන්ධන 7ක් හදන්න. එතකොට අෂ්ටක ඉක්මවා යනවා. ඒක ගැටලුවක් නැහැ. තුන්වෙනි ආවර්තයට අෂ්ටක ඉක්මවා යන්න පුළුවන්. දෙවෙනි ආවර්තයට අෂ්ටක ඉක්මවා යන්න බෑ.
එතකොට අනිත් එක ඕගොල්ලන්ට අවබෝධයක් තියෙනවනේ ඒක බන්ධන හදන්නේ කවුද? ද්විත්ව බන්ධන හදන්නේ කවුද? ත්‍රිත්ව බන්ධන හදන්නේ කවුද? අපි ඒවා මුල කොටසෙදි ඉගෙන ගත්තානේ. එතකොට අපි දන්නවා හයිඩ්‍රජන් හැම වෙලාවෙම ඒක බන්ධන හදන්නේ. ක්ලෝරින්, බ්‍රෝමින් හත්වෙනි කාණ්ඩ කට්ටිය ඒක බන්ධන හදන්නේ. හයවෙනි කාණ්ඩ කට්ටිය ද්විත්ව බන්ධන හදනවා. පස්වෙනි කාණ්ඩ කට්ටිය ත්‍රිත්ව බන්ධන හදනවා. එතකොට ඔය අවබෝධයක් තියෙනවා. ඊළඟ සමහර වෙලාවට අෂ්ටකය ඉක්මවන්න බැරි හින්දා අපි සහසංයුජ බන්ධන නිරූපණය කරන්නේ නැතුව දායක බන්ධනයක් නිරූපණය කරන්න වෙනවා අෂ්ටක නීතියට අනුකූලව මෙන්න මේ ආවර්ත කට්ටිය මධ්‍ය පරමාණුව වෙනකොට. හරිද? ඔය ටික හරියට ඔළුවේ තියෙනවා නම් ඕනම එකක තිත් සටහන් සහ තිත් ඉරිව්‍යුහ අපිට හදන්න පුළුවන්. අපි දැන් සම්පූර්ණ මේකේ නීති ටික ඉගෙන ගත්තා. අපි දැන් බලමු මේ අපිට දීපු උදාහරණ 13 ඇඳ ගන්න. එහෙම වුණොත් අපිට මේක ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉස්සරලාම බලන්න පියුට් එකේ දීලා තියෙනවා ඉස්සලාම ටියුට් එකේ දීලා තියෙනවා CCl4. CCl4 වල අපි ලුයිස් තිත් ව්‍යුහයයි ලුයිස් තිත් සටහන සහ ලුයිස් තිත් ත්‍රිව්‍යුහය කියන දෙකම ගොඩනගමු. අර නීතියට අනුකූලව දීලා තියෙන CCl4. හරි. දැන් ඔයගොල්ලෝ ආවර්තිතා වගුවක් අරගෙන බලන්න කාබන්. මොන කාණ්ඩෙද තියෙන්නේ? 4 වෙනි කාණ්ඩේ. එකකින් සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 4යි. Cl බලන්න. Cl තියෙන්නේ 7A කාණ්ඩය. එතකොට ඒකේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 7යි. මෙතන 4ක් ඉන්න හින්දා 7 වරක් 4 28යි. ඒත් සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන තියෙනවා 32ක්. හරි. සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන 32ක් තියෙනවා. දැන් මේ දෙන්නගේ මධ්‍ය පරමාණුව තීරණය කරගන්න. කවුද මධ්‍ය පරමාණුව වෙන්නේ? මධ්‍ය පරමාණුව වෙන්නේ විද්‍යුත් ඍණතාව අඩු කාබන්. ඒතර විද්‍යුත් ඍණතාව අඩු කාබන් දැම්ම මධ්‍ය පරමාණුවට අපි කොහොමද දන්නවා හත්වෙනි කාණ්ඩේ තියෙන Cl ඒක බන්ධන තමයි හදන්නේ. අපි කොහොමද ඉස්සෙල්ලා ඒක බන්ධනයකින් නිරූපණය කරනවා එක Cl එකක්. මෙන්න තව Cl එකක් තව ඒක බන්ධනයකින්. තව Cl එකක් තව ඒක බන්ධනයකින්. තව Cl එකක් තව ඒක බන්ධනයකින්. දැන් ඔය විදිහට අපි ගොඩනගා ගනිපු ව්‍යුහයට ඉලෙක්ට්‍රෝන 8ක් මෙතනින් අයින් වෙන්න ඕනේ. මෙතන 2යි 4යි 6යි 8යි. ඒතර ඉතුරු වෙනවා ඉලෙක්ට්‍රෝන 24ක්. දැන් ඔය 24 නිරූපණය කරන්න ඕන විද්‍යුත් ඍණතාවයේ වැඩි කට්ටියගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට. ක්ලෝරින්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න අපිට ඉලෙක්ට්‍රෝන යුගල 3ක් දාන්න පුළුවන්. එතකොට එක්කෙනෙක්ගේ ඔහොම ඉලෙක්ට්‍රෝන යුගල 3යි කියන්නේ 6යි. මෙයාගෙත් දාන්න පුළුවන් එහෙම. මෙයාගෙත් දාන්න පුළුවන් එහෙම. මෙයාගෙත් දාන්න පුළුවන් එහෙම. ඕක තමයි එතකොට ලුයිස් තිත් සටහන කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරිනේ දැන් ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ ප්‍රමාණයත් හරි. එතකොට සියල්ලම ගැලපෙනවා. අපිට ඕකේ ලුයිස් තිත් ඉරිව්‍යුහය කිව්වොත් මේ බන්ධන ඉරකින් නිරූපණය කරලා මේ විදිහට දක්වන්න පුළුවන්. C මෙතන Cl 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 ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේගොල්ලෝගේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල 3 බැගින් දාන්න පුළුවන්. එතකොට මේක තමයි ලුයිස් තිත් සටහන. මේක තමයි ලුයිස් තිත් ත්‍රිව්‍යුහය. හරි. එතකොට පළවෙනි එක හරි CCl4. අපි ඊළඟට බලමු දෙවෙනි එක. දෙවෙනි එක තියෙන්නේ NH3. NH3. මේකෙදිත් බලන්න ආවර්තිතා වගුවක් අරගෙන සංයුජතා කවචය බලන්න නයිට්‍රජන් 5A කාණ්ඩයේ එකෙන් ඉලෙක්ට්‍රෝන 5යි. හයිඩ්‍රජන් අපි ගන්නේ සංයුජතා කවචය ඉලෙක්ට්‍රෝන 1යි හයිඩ්‍රජන්ගේ තියෙන්නේ. එතකොට එකේව 3ක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට මේගොල්ලෝගේ සම්පූර්ණ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 8යි. දැන් අපි දන්නවා හයිඩ්‍රජන් කොහොමඩවත් මැදට එන්නේ නැහැ. එහෙනම් නයිට්‍රජන් තමයි මැදට එන්නේ. එතකොට හයිඩ්‍රජන් 3 අපි නිරූපණය කරමු අර විදිහට ඒක බන්ධනයෙන්. හරි. දැන් එතකොට ඒකට යනවා ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි. ඉලෙක්ට්‍රෝන 6ක් යනවා. තව කීයක් ඉතිරි වෙනවද? තව ඉලෙක්ට්‍රෝන 2ක් ඉතිරි වෙනවා. කොහොමද හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන 2කට වඩා තියාගන්න බෑනේ.
එතකොට අපි මෙන්න මේ නයිට්‍රජන්ට තමයි ඉතිරි ඉලෙක්ට්‍රෝන දෙක දාන්න තියෙන්නේ. ගැටලුවක් නැහැ. එතකොට ඉලෙක්ට්‍රෝන ගානක් හරි අෂ්ටකය ඉක්මවා යාමක් වෙලක් නැහැ. එතකොට ඔක ලුයිස් තිත් සටහන ලුයිස් තිත් ඉරිව්‍යුහය කිව්වොත් මේ බන්ධන ඉරකින් නිරූපණය කරලා මෙහෙම ගන්න පුළුවන්. හරි. එතකොට දැන් දෙවෙනි අණුවක් හරි. ඊට පස්සේ තුන්වෙනි එක අපිට දීලා දෙනවා PCl3. අපි ඒක බලමු. PCl3. phosphorus ආවර්තිතාවගුවක් අරගෙන බලන්න ආවර්තිතාවගුවේ 5A කාණ්ඩයට අයිති වෙන්නේ. එතකොට ඒකෙන් ඉලෙක්ට්‍රෝන 5යි. ක්ලෝරින් 7A කාණ්ඩයට අයිති වෙන්නේ. එතකොට ඒකෙන් එකකින් 7යි. 7 වරක් 3 21යි. තියෙන්න ඕන 26ක්. දැන් අපි බලමු කවුද මැදට එන්නේ කියලා. අපි දන්නවා ක්ලෝරින්ගේ විද්‍යුත් ඍණතාව 3ක් වෙනවා ඩයිනස් ක්ලෝරින් පරිමාණය. ෆොස්ෆරස් ආවර්ත මේ පැත්තෙන් තියෙන්නේ. එතකොට ෆොස්ෆරස්ගේ විද්‍යුත් ඍණතාව අඩුයි. එතකොට ෆොස්ෆරස් මැදට ගත්තා. අර කලින් විදිහටම ඉලෙක්ට්‍රෝන යුගලක් බැගින් දාලා අපි බන්ධන තුනක් නිරූපණය කරමු Cl3ට. එතකොට දැන් අපි දන්නවා මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6ක් නිරූපණය කරා 26න් 6ක් අයින් වෙන්න ඕනේ ඉතුරුයි 20ක්. හරි. ඒ 20 අපි බලමු විද්‍යුත් ඍණතාව වැඩි කෙනාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට Cl එකකට ඉලෙක්ට්‍රෝන යුගල 3 බැගින් දාන්න පුළුවන්. 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි. එතකොට තව දෙකක් ඉතිරි. ඒ දෙක දාන්න පුළුවන් ෆොස්ෆරස්ට. මොකද එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 6යි මෙතන සංයුතිතා කවචයේ මේ බන්ධන හදලා තියෙන එකෙන් අයිති වෙන ඉලෙක්ට්‍රෝන 6යි අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට එයාට 8ක් දාන්න පුළුවන්. එතකොට ඒකේ බන්ධන ඉරකින් නිරූපණය කරලා මෙහෙම අඳින්න පුළුවන්. මෙන්න එක බන්ධනයක්, මෙන්න තව බන්ධනයක්, මෙන්න තව බන්ධනයක්. ඒවා ඉලෙක්ට්‍රෝන යුගල 3 බැගින් තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. හරි. එතකොට ඒකක් පැහැදිලි. අපි දැන් ව්‍යුහ 3ක් ඇඳලා ඊට පස්සේ අපිට අඳින්න තියෙන්නේ NH2- බලමු ඒක අඳින්න. NH2- අර විදිහටම ගන්න. नाइट्रोजन 5 एकांडे එකෙන් ඉලෙක්ට්‍රෝන 5යි හයිඩ්‍රජන් 1 ඒකාණ්ඩේ එකකින් ඉලෙක්ට්‍රෝන 1යි දෙකක් තියෙන හින්දා 2යි ඍණ ආරෝපණයේ තියෙන හින්දා තවත් එකක් එකතු වෙන්න ඕනේ. සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන එනවා මේකේ 8ක්. දැන් අපි දන්නවා කොහොමත් හයිඩ්‍රජන් මැදට එන්නේ නැහැ නයිට්‍රජන් මැදට එන්නේ. ඔන්න හයිඩ්‍රජන් එක්ක එක බන්ධනයක් හදනවා. මෙන්න හයිඩ්‍රජන් එක්ක අනිත් බන්ධනය. දැන් ඒකට ඉලෙක්ට්‍රෝන 4ක් අයින් වෙනවා. තවත් ඉතිරි ඉලෙක්ට්‍රෝන 4ක්. ඒකට තවත් ඉතිරි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක්. ඒකට මේ 4 දාන්න වෙන්නේ කොහොමත් හයිඩ්‍රජන්ට දාන්න බෑ. මෙතන 2යි. මෙතන 2යි. හරි. ඔන්න ඕගොල්ලොන්ට මෙන්න මේක හොඳට තේරුම් ගන්න අර එක එක සූත්‍ර වලින් හොයන්න ගිහලා නිකන් කටපාඩම් කරලා පටලවා ගන්න එපා. අර ඍණාරෝපණ ධනාරෝපණ දාන්න මෙන්න මේ විදිහට. දැන් නයිට්‍රජන් කියන කෙනා ආවර්තිතාවගුවේ පස්වෙනි කාණ්ඩේ ඉන්න හින්දා යාගේ සංයුතිතාවගාවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවානේ. මෙන්න මෙතෙන්දි මෙයාට සාධාරණව අයිතිය තියෙන ඉලෙක්ට්‍රෝන ගාන බලන්න. මේ බන්ධනය හදලා තියෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි දාලා. මේ බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් තිබුණාට නයිට්‍රජන්ට හරියට අයිති එකයි. සාධාරණ අයිතිය එකයි. මෙතනින් සාධාරණ අයිතිය එකයි මේ බන්ධනයෙන්. එතනින් ඉලෙක්ට්‍රෝන දෙකයි. මේ ඉලෙක්ට්‍රෝන දෙකම නයිට්‍රජන්ට අයිති. මේ ඉලෙක්ට්‍රෝන දෙකක් නයිට්‍රජන්ට අයිති. දැන් නයිට්‍රජන්ට තියෙනවා මෙතෙන්දී මේ සංයුතිතා කවචයෙන් අයිති වෙලා තියෙනවා යාට විතරක් ඉලෙක්ට්‍රෝන 6ක්. මේ දෙකයි මෙතන බන්ධනයෙන් එකයි මෙතන බන්ධනයෙන් එකයි. ඒතර යාට ඉලෙක්ට්‍රෝන 6ක් අයිති වෙලා තියෙනවනේ.
සාමාන්‍ය අවස්ථාවේ යාට අයිති ඉලෙක්ට්‍රෝන 5යි. සාමාන්‍ය අවස්ථාවේ 5යි. දැන් 6යි කියන්නේ ඉලෙක්ට්‍රෝන එක අතිරික්තයක් තියෙනවා. ඒ හින්දා නයිට්‍රජන්ට අපි දානවා ඍණාරෝපණය. දැන් ඕකේ ඔය විදිහට තමයි. දැන් හයිඩ්‍රජන්ට බලන්න හයිඩ්‍රජන්ට සාමාන්‍ය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 1යි අයිති එක්කෙනෙකුට. මෙතනත් මේ බන්ධනය එකක් අයිති. ඒතකොට එයාට ආරෝපණයක් නැහැ. ඒක අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම බන්ධන දාලා NH H ඉලෙක්ට්‍රෝන වල එකයි ඍණාරෝපණය. හරි එතකොට අපි දැන් හතරවෙනි එකක් ඇඳා NH2- ඊට පස්සේ බලමු SO3 2-. SO3 2-. මේකෙත් බලන්න ආවර්තිතාව වගේ බලන්න සල්ෆර් අයිති වෙන්නේ 6 වෙනි කාණ්ඩෙට. ඒකෙන් ඉලෙක්ට්‍රෝන 6යි. ඔක්සිජනුත් 6 වෙනි කාණ්ඩෙට. ඔක්සිජන් 3ක් තියෙනවා. ඒතර ඔක්සිජන් 3ක් තියෙනවා කියන්නේ 6 වරක් 3 18ක් වෙන්න ඕනේ. ඒතර මේක 6 වරක් 3 18යි. ඊට පස්සේ මෙතන තියෙනවා ඍණ දෙකක ආරෝපණයක්. ඍණ දෙකක ආරෝපණයක් තියෙනවා. දෙක ඍණ කියලා ඍණ දෙකක ආරෝපණයක් තියෙනවා. ඍණ දෙකින්ද අපි ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරන්න ඕන. ඒකට ඔක්කොම ඉලෙක්ට්‍රෝන එනවා 26ක්. හරි. දැන් මධ්‍ය පරමාණුව තෝරගන්න ඕන. අපි දන්නවා ආවර්තිතාවකගේ 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන්, සල්ෆර්, Se ඔහොමනේ තියෙන්නේ. ඒතර කාණ්ඩයක පහළට යනකොට විද්‍යුත් ඍණතාව මොකද වෙන්නේ? කාණ්ඩයක පහළට යනකොට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. ආවර්තයක දක්වනටයි විද්‍යුත් ඍණතාව වැඩි වෙන්නේ. එහෙනම් ඔක්සිජන්ගේ තමයි විද්‍යුත් ඍණතාව වැඩි. ඒතර සල්ෆර් තමයි මධ්‍ය පරමාණු විදියට ගන්න වෙන්නේ. කොහොම සල්ෆර් ගත්තා. දැන් ඔක්සිජන් 3ට අර විදියට මේක බන්ධන 3ක් දාන්න. මෙන්න එකක්. මෙන්න තව එකක්. මෙන්න තව එකක්. හරි. ඒක නිරූපණය කරා. එතකොට මෙතනින් අඩු වෙනවා 6ක්. දැන් තව ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි. දැන් තව අඳින්න ඕන 20ක්. හරි. දැන් විද්‍යුත් ඍණතාව වැඩි ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න නම් ඉලෙක්ට්‍රෝන යුගල 3ක් එක්කෙනෙක්ට දාන්න ඕන 6ක්. ඒතකොට 6යි මෙතන 6යි 12යි මෙතන 6යි 18යි. හරි. ඒතකොට දැන් 18ක් දැම්මා. තව දෙකක් ඉතිරි. ඒතකොට ඒ දෙක දාන්න ඕන මෙතන සල්ෆර්ට එයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදියට. හරිද? දැන් බලන්න මෙතන අපිට ආරෝපණ බෙදන්න ගියොත් ඔක්සිජන්ගේ බලන්න සාමාන්‍ය අවස්ථාවේදී කොහොමද තියෙන්නේ? මෙතන බන්ධන හැදෙනකොට මෙයාගේ කොහොමද තියෙන්නේ? අනිත් එක අපි දන්නවා දැන් ඔක්සිජන් කියන එක්කෙනා සාමාන්‍යයෙන් කැමති ද්විත්ව බන්ධන හදන්න. ඔක්සිජන් සාමාන්‍යයෙන් හැදෙන්නේ ද්විත්ව බන්ධන. ඒකට ද්විත්ව බන්ධන හැදෙනකොට මෙතනත් එයාට ද්විත්ව බන්ධන හදා ගැනීමේ හැකියාවක් තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන හින්දා දීලා. අනිත් එක සල්ෆර්ට පුළුවන්. සල්ෆර් කියන එක්කෙනා අපි දන්නවා එයා අෂ්ටක ඉක්මවා යන්න පුළුවන් තුන්වෙනි ආවර්ත මූලද්‍රව්‍යයක් හින්දා. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන යුගලක් දායක කරලා සල්ෆර්ට පුළුවන් ද්විත්ව බන්ධන ස්වරූපයක් එතන තියාගන්න ඔක්සිජන් එක්ක. ඒතකොට ද්විත්ව බන්ධන ස්වරූපයක් තියාගන්න වුණොත් කොහොම සල්ෆර් ගත්තා මෙන්න එක සැර යුගල දෙකක් දැම්මා මෙන්න ඔක්සිජන් මෙන්න යාගේ එතකොට එක සැර යුගල දෙකයි තව තියෙන්නේ. ඒතකොට අනිත් ඔක්සිජන්ගේ මෙතන එක සැර යුගලයි මෙහෙම තියෙනවා. මෙතන මේ ඔක්සිජන්ගේ 1යි 2යි 3යි මෙතන 1යි මෙයාගේ මෙහෙම යුගලයි. දැන් මේගොල්ලොන්ටත් මෙහෙම ද්විත්ව බන්ධන හැදෙන්න පුළුවන්ද කියලා අපි හිතුවොත් අපිට එහෙම කරන්න කලින් අපි බලන්න ඕන මේකේ සමස්ත ආරෝපණයක් තියෙනවා ඍණ දෙකක. දැන් අපි මේ විදිහට ඇන්දොත් මේක එක බන්ධනයක් විතරක් මේ ද්විත්ව බන්ධනයක් කරොත් මෙතන බලන්න ඔක්සිජන්ට අයිති වෙන්නේ 2යි 4යි මේ බන්ධනයෙන් 2යි 6යි. එයාට සාමාන්‍ය අවස්ථාවේ 6යි. එයාට එතකොට ආරෝපණයක් නැහැ. මෙහෙම තියෙනකොට තනි බන්ධනයෙන් තියෙනකොට මෙයාට 2යි 4යි 6යි මේ බන්ධනයෙන් 1යි 7යි. සාමාන්‍ය අවස්ථාවේ ඔක්සිජන්ට තියෙන්නේ කීයද? සාමාන්‍ය අවස්ථාවේ ඔක්සිජන්ට තියෙන්නේ 6යි. එහෙනම් මේ 7ක් තියෙනකොට මෙතනට ඍණ එකක් දෙන්න පුළුවන්.
මෙයාගෙත් බලන්න 2යි 4යි 6යි මේකයි 7යි. එතකොට 7ක් තියෙන හින්දා මෙයාටත් ඍණාරෝපණයක් දෙන්න පුළුවන්. එතකොට අපිට ඔන්න ඔය විදිහට ඕක නිරූපණය කරන එක තමයි නිවැරදි වෙන්නේ. නිවැරදි වෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි. මෙතනින්ම දාන්න ඕනද මෙතනින් දාන්න බැරිද මෙතනින් දාන්න. ඔය කැමති තැනකින් දාන්න පුළුවන්. කොහොම හරි ඔක්සිජන් දෙකකට ඍණ දෙකක් එන්න ඕන. එතකොට ඕක බන්ධන වලින් නිරූපණය කරන්න ගියොත් අපිට පුළුවන් මෙහෙම බන්ධන දාලා මෙතන සල්ප මෙහෙම ද්විත්ව බන්ධන O ඒකේ ඉලෙක්ට්‍රෝන යුගල 2යි. ඊට පස්සේ ඒක බන්ධන O ඒකේ ඉලෙක්ට්‍රෝන යුගල 3යි ඍණ ආරෝපණය. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල 3යි ඍණ ආරෝපණය. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයි. දැන් ඕගොල්ලෝ තව දුරටත් රසායන විද්‍යාව ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ තව ඉස්සරහට යනකොට දන්නවා මේ SO3 2- හැදෙන්නේ කොහොමද කියලා. ඒක හැදෙන්නේ H2SO3 කියන අම්ලයෙන්. එතකොට ඕක හැදෙන විදිහෙන් ඕක එන විදිහ ටිකක් හිතා ගන්න තව ලෙහෙසි. මම ඒක දෙන්නම් දැන් අපි H2SO3 කියලා තියෙනවා සල්ෆර් වල ඔක්සි අම්ලයක්. H2SO3. ඕකේ ව්‍යුහය තියෙන්නේ මෙහෙමයි. මෙහෙම සල්ෆර් තියෙනවා. එකසර යුගලක් තියෙනවා. මෙන්න ද්විත්ව බන්ධන O එකක් IOH කොහොමයි තියෙන්නේ. ඕකේ මෙන්න මේ බන්ධනයේ විද්‍යුත් ඍණතාව වැඩි හින්දා ඔක්සිජන්ගේ බන්ධනය කැඩිලා මෙයා H ධන විදිහට ඉවත් වෙනවා. මෙයා O ඍණ වෙනවා. මෙයාත් H ධන විදිහට ඉවත් වෙනවා. මෙයා O ඍණ වෙනවා. ඔන්න ඕක තමයි මේක. ඔතනින් තමයි මේක හැදෙන්නේ. ඒ ඉස්සරහදී ඔයගොල්ලන්ට මේ ක්‍රමයට නැත්තම් මේ ක්‍රමයට ගන්නත් පුළුවන්. හරි. එතකොට ඒකත් සම්පූර්ණයි. ඊට පස්සේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් බලන්න. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වල ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වල අපි බලමු අර විදිහටම කාබන් අයිති වෙන්නේ 4 වෙනි කාණ්ඩෙට. එතකොට 4 ඒ කාණ්ඩේ එකෙන් ඉලෙක්ට්‍රෝන 4යි. ඔක්සිජන් කියන්නේ 6 වෙනි කාණ්ඩේ. එකෙන් 6 ඒවා 2යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 12යි. ඒතර ඔක්කොම ඉලෙක්ට්‍රෝන 16යි. 16යි. හරි. එතකොට අපි දන්නවා මෙතන දැන් කාබන් මැදට එන්න ඕන විද්‍යුත් ඍණතාව අඩු හින්දා ඔක්සිජන් මෙහෙම ගන්න ඕන වැඩි සරලව යන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දැනගන්න ඔක්සිජන් තියෙනකොට ද්විත්ව බන්ධන තමයි හදන්නේ ආරෝපණයක් නැත්තම්. ඍණ එක කියලා ආරෝපණයක් තිබුණොත් ඒක බන්ධන හදනවා. ඒතර මෙතන ආරෝපණයක් නැති හින්දා ද්විත්ව බන්ධනනේ ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ ඉඳ හදන්නේ. එහෙනම් මෙන්න මෙතෙන්ට ද්විත්ව බන්ධනයක් දාන්න මෙතෙන්ට ද්විත්ව බන්ධනයක් දාන්න. දැන් ඉලෙක්ට්‍රෝන කීයද? ඉලෙක්ට්‍රෝන අයින් වෙන්න ඕන 8ක්. 8ක්. එහෙනම් තව ඉතුරු වෙනවා ඉලෙක්ට්‍රෝන 8ක්. ඒ 8 අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට මෙතෙන්ට 2යි. මෙතෙන්ට 2යි. හරි? දැන් ඕක පෙන්වන්න පුළුවන් අපිට මෙහෙම C ද්විත්ව බන්ධන O ද්විත්ව බන්ධන O මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයි. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයි. ඔය විදිහට. හරිනේ එතකොට CO2ත් හරි. ඊළඟට අපිට තියනවා දීලා 7 වෙනි එක POCl3. POCl3 ඒකේ අපි ફોස්ෆරස් ගත්තොත් 5 ඒ කාණ්ඩයකින් ඉලෙක්ට්‍රෝන 5යි ඔක්සිජන් 6 ඒ කාණ්ඩයකින් ඉලෙක්ට්‍රෝන 6යි Cl 7 ඒ කාණ්ඩේ එකෙන් 7 වරක් 3 21යි සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන එනවා 11යි මෙතන 21යි 32ක් 32ක් එනවා 32ක් මෙතෙන්දී විද්‍යුත් ඍණතාව ලයිනස් පෝලින් පරිමාණය අනුව ඔක්සිජන්ගේ 3.5යි Cl ගේ 3යි ફોස්ෆරස් ඊට වඩා අඩුයි. මධ්‍ය පරමාණු වෙන්නේ ફોස්ෆරස්. අපි දන්නවා ආරෝපණයක් නැත්නම් ඔක්සිජන් එක සාමාන්‍යයෙන් ද්විත්ව බන්ධන විදිහට හැදෙන්නේ. එහෙනම් ඔන්න ඔක්සිජන් එකට දැම්මා ද්විත්ව බන්ධනයක්. Cl 7 වෙනි කාණ්ඩය හදන්නේ ඒක බන්ධන. ඒකින් ඔන්න ඔහොම නිරූපණය කරා.
දැන් බලන්න ඉලෙක්ට්‍රෝන කීයක් ගියාද කියලා 2යි 4යි 6යි 8යි 10යි. ඉලෙක්ට්‍රෝන 10ක් අයින් වෙනවා. එතකොට ඉතුරු වෙනවා ඉලෙක්ට්‍රෝන 22ක්. දැන් විද්‍යුත් ඍණතාව වැඩි කට්ටියගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න. ඔක්සිජන්ට යුගල 2ක් දැම්ම නම් හරි 4යි. අෂ්ටකය සම්පූර්ණයි. මෙයාට යුගල 3ක් දාන්න ඕන. 4යි 6යි 10යි. 10යි 6යි 16යි. 16යි 6යි 22යි. එහෙනම් හරි. දැන් අපිට ඔක බන්ධන දාලා ලුයිස් ඉරිවිව් හොයන්න ඉන්න පුළුවන්. මෙන්න මෙතන දිත්ව බන්ධනයක් O මෙන්න Cl මෙන්න Cl මෙන්න Cl මෙතන යුගල 2යි මෙතන යුගල 3ක්. හරි. ඒකත් අඳගන්න. ඊළඟට අපිට තියෙනවා HCN 8 වෙනි එකේ HCN ඒකේ හයිඩ්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන 1යි කාබන් වලින් ඉලෙක්ට්‍රෝන 4යි නයිට්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන 5යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 10යි ආවර්තයක දකුණට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි කාබන්ගේ විද්‍යුත් ඍණතාව අඩුයි කොහොමත් හයිඩ්‍රජන් මැදට එන්නේ නැහැ එහෙනම් කාබන් දාන මැදට හයිඩ්‍රජන් එක අනිවාර්යෙන් ඒක බන්ධනයෙන් හැදෙන්නේ අපි දන්නවා මෙතන නයිට්‍රජන් සාමාන්‍යයෙන් ආරෝපණයක් නැතුව තියෙනවා නම් අපි ත්‍රිත්ව බන්ධන විදිහට තමයි හැදෙන්නේ නයිට්‍රජන් N2 අණුවේ තියෙන ත්‍රිත්ව බන්ධනනේ කාබන්ටයි නයිට්‍රජන්ටයි දෙන්නටම ත්‍රිත්ව බන්ධන හදන්න පුළුවන් එහෙනම් ගැටලුවක් නැහැ ওই විදිහට පෙන්වන්න පුළුවන් ඒකට ඔතෙන්ට යනවා ඉලෙක්ට්‍රෝන 2යි 6යි 8ක් තව ඉතුරු ඉලෙක්ට්‍රෝන 2ක් අෂ්ටකය සම්පූර්ණ වෙන්න විද්‍යුත් ක්‍රියාව වැඩි නයිට්‍රජන්ට දාන්න පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන යුගල. ඒකට අපිට දැන් පෙන්වන්න පුළුවන් එන්න කාබන් ඒක බන්ධනයක් හයිඩ්‍රජන් ත්‍රිත්ව බන්ධනයක් නයිට්‍රජන් කොහොම එක සැරේට. හරි. ඒකත් අඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා NO2- අපි බලමු මේක. NO2-. ඒකෙන් බලමු අර විදිහටම ගන්න. නයිට්‍රජන් 5 වෙනි කාණ්ඩේ හින්දා ඉලෙක්ට්‍රෝන 5යි. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ හින්දා 6ව 2ක් ඉලෙක්ට්‍රෝන 12යි. ඍණාරෝපණයක් හින්දා එකක් එකතු කරමු. එතකොට 12යි 13යි ඉලෙක්ට්‍රෝන එනවා 18ක්. හරි. විද්‍යුත් ඍණතාව අඩු නයිට්‍රජන්. ඒක නයිට්‍රජන් මෙහෙම දාමු. ඔක්සිජන් දෙකක් තියෙනවා එකක් නම් ආරෝපණයක් නැතුව දාන්න පුළුවන් ඍණ එකයිනේ ආරෝපණය තියෙන ඒ දෙකක් දිත්ව බන්ධනයෙන් දාන්න පුළුවන් අනිත් එක අපිට ඒක බන්ධනයෙන් දාන්න පුළුවන්. ඒතර ඔකට අයින් වෙනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? ඔකට අයින් වෙනවා ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6ක්. තව එතකොට ඉලෙක්ට්‍රෝන දාන්න ඕන 12ක්. මෙයාට ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් දැම්ම නම් අෂ්ටකය සම්පූර්ණයි. ඒතකොට ඉලෙක්ට්‍රෝන 4ක් ගියා තව 8යි. මෙයාට දාන්න පුළුවන් 6ක්. ඒකට යාට ඍණාරෝපණයකුත් දෙන්න පුළුවන් 6ක් දානවා. අරයාගේ 4යි 10යි. තව දෙකක් ඉතිරි. කොහොමද අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට නයිට්‍රජන්ට දාන්න පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන දෙක. ඒකට බලන්න උතන තියෙන විදිහට අපිට මෙතන ආරෝපණයක් නැහැ. මෙයාගේ 2යි 4යි 6යි මේ ඉලෙක්ට්‍රෝනය 7යි. ඒකට යාට ඍණ එක ආරෝපණයක් එනවා. නයිට්‍රජන්ගේ 2යි 3යි 4යි 5යි සාමාන්‍ය අවස්ථාවෙත් 5යි මෙතනත් මෙයාගේ සම්පූර්ණ මෙයාට අයිති විතරක් තියෙන්නේ 5යි මෙයාගේ සාමාන්‍ය අවස්ථාවේ 6යි මෙතනත් 1යි 4යි 6යි එහෙනම් අපිට ඔක පෙන්නන්න පුළුවන් මෙහෙම n දිත්ව බන්ධනෝ එකක් ඒක බන්ධන O
ඔය විදිහට පෙන්නන්න පුළුවන්. මේකෙදි මම මේ අණු වල හැඩ සම්බන්ධව සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ කොටසෙන් පස්සේ තියෙන කොටස සම්පූර්ණ අණු වල හැඩ ආවරණය වෙනවා. හරි. ඒකට NO2 මයිනස් උත් හරි. ඊට පස්සේ තියෙනවා NO3 මයිනස්. ඒක බලමු. NO3 minus. ඒකෙදිත් බලමු නයිට්‍රජන් කියන්නේ පස්සේ 5 ඒකාණ්ඩ එකකින් ඉලෙක්ට්‍රෝන 5යි. ඔක්සිජන් කියන්නේ 6 වෙනි කාණ්ඩේ. ඒතර ඔක්සිජන් 3යි 6 වරක් 3 18යි. ඍණ ආරෝපණයෙන් එකක් එකතු වෙන්න ඕනේ. එතකොට 19යි 5යි 24යි. ඉලෙක්ට්‍රෝන 24ක් මෙයාට තියෙනවා. ඒතර විද්‍යුත් ඍණතාව අඩු නයිට්‍රජන් මැදට ගන්න ඕන. නයිට්‍රජන් මැදට ගන්න ඕන. අපි දන්නවා නයිට්‍රජන් දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා එයාට අෂ්ටකය ඉක්මවා යන්න බෑ. ඒතර ඔක්සිජන් 3ක් තියෙනවා. ඔක්සිජන් 3ෙන් අපිට ද්විත්ව බන්ධන හදන්න පුළුවන් විදිහට ඔක්සිජන් දෙකක් දාලා එකකට ඒක බන්ධන දැම්මොත්. ඒ කියන්නේ මෙහෙම මේ පැත්තෙන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්, තව ඔක්සිජන් එකක් ද්විත්ව බන්ධනයක්, තව ඔක්සිජන් එකක් ඒක බන්ධනයක් කියලා දැම්මොත් මොකද වෙන්නේ? 4යි 8යි 10යි මෙයා අෂ්ටකේ ඉක්මවා යනවා. මම මුලදීම කිව්වා දෙවෙනි ආවර්තයේ කට්ටියට අෂ්ටකේ ඉක්මවා යන්න බෑ කියන එක අපිට අවබෝධය තියෙන්න ඕන. එහෙනම් අපිට ද්විත්ව බන්ධන එකයි නිරූපණය කරන්න වෙන්නේ. ඒතකොට එක ඔක්සිජන් එකක් එක්ක ගැටලුවක් නැහැ. මෙහෙම දාන්න පුළුවන්. අනිත් ඔක්සිජන් එකත් එක්ක මෙහෙම ඒක බන්ධනයක් දාන්න වෙන්නේ. අනිත් ඔක්සිජන් එකත් එක්කත් ඒක බන්ධනයක් දාන්න වෙන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන 4යි 6යි 8යි 8යි කියන්නේ තව ඉතිරි 16ක්. ඒතර 16න් මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට ඉලෙක්ට්‍රෝන 4ක් දාන්න පුළුවන්. තව 12ක් ඉතිරි. 12න් මෙයාට 2යි 4යි 6යි. මෙයාට 2යි 4යි 6යි. හරි. අපි දන්නවා දැන් කොහොම දැම්මොත් ඔක්සිජන් මේ දෙකටම ඍණ ආරෝපණය එනවනේ. 2යි 4යි 6යි මේකයි 7යි. මේක ඍණ. මෙයාත් 2යි 4යි 6යි මෙතනින් 1යි 7යි. මෙයාටත් 7ක් තියෙනවා සාමාන්‍ය අස්තය 6යි ඒ හින්දා ඍණ. කොහොම ඍණ දෙකක් තිබුණොත් NO3 මයිනස් කියන එක ගැලපෙන්නේ නැහැ. හැබැයි මෙතන ගැලපෙනවා හේතුව නයිට්‍රජන් හොඳට බලන්න නයිට්‍රජන්ට අයිති කීයද කියලා. මේ බන්ධනයෙන් 1යි. මේ බන්ධනයෙන් 1යි 2යි. මේ ද්විත්ව බන්ධනයෙන් 2යි 4යි. නයිට්‍රජන්ට සාමාන්‍ය අවස්ථාවේ කීයද? 5යි. දැන් අයිති කීයද? 4යි. එහෙනම් එකක් අඩු වෙලා. එහෙනම් එයාට තියෙන ධන. එහෙනම් එයා ධන මෙයා ඍණ හින්දා මේකට මේක උදාසීන වෙලා යනවා. සමස්තය ඍණ 1යි කියන එකට ගැලපෙනවා. පැහැදිලිනේ? ඒතකොට සමස්තය ඍණ 1යි කියන එකට ගැලපෙනවා. අපිට ඔබ නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. මෙන්න N මෙන්න ද්විත්ව බන්ධන O මෙන්න ඒක බන්ධන O මෙන්න ඒක බන්ධන O මෙතන ඉලෙක්ට්‍රෝන යුගල 2යි මෙතන ඉලෙක්ට්‍රෝන යුගල 3යි මෙතන ඉලෙක්ට්‍රෝන යුගල 3යි මෙතන ඍණ මෙතන ධන. අපිට එතකොට ඒ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් NO3 මයිනස්. ඊළඟට අපිට දීලා තියෙන්නේ අපි දැන් 10ක් ඇඳා තව තියෙන 3යි. ඒ තුනත් අඳිමු. ඊට පස්සේ තියෙනවා NO2 ප්ලස්. NO2 plus NO2 plus right. මේකේ බලන්න නයිට්‍රජන් 5 වෙනි කාණ්ඩේ එකෙන් ඉලෙක්ට්‍රෝන 5යි ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ ඒ වගේ දෙකක් තියෙනවා. එතනින් ඉලෙක්ට්‍රෝන 12යි ධනාරෝපණයෙන් ඉඳ එකක් අඩු වෙන්න ඕන. 12යි 5යි 17යි 17 එකක් අඩු වුණාම 16යි. දැන් දන්නවා විද්‍යුත් ඍණතාව අඩු නයිට්‍රජන් තමයි මැදට එන්නේ. හරි ඒක මැදට ආවා. ඔක්සිජන් දෙකක් තියෙනවා. එතකොට මේ දෙකට ද්විත්ව බන්ධන විදිහට දැම්මොත් අපි බලමු. මෙතනින් ද්විත්ව බන්ධනයයි මෙතනින් ද්විත්ව බන්ධනයයි. එතකොට ඉලෙක්ට්‍රෝන අෂ්ටක ඉක්මවන්නෙත් නෑ 8යිනේ. 8ක් 16න් අඩු කරාම 8ක් තව දාන්න ඕනේ. ඒ 8 දාමු. මෙයාගේ විද්‍යුත් ඍණතාව වැඩි කෙනාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට මෙයාට 4යි මෙයාට 4යි. දැන් ඔක්සිජන්ට මොකුත් ආරෝපණයකුත් නැහැ. 2යි 4යි 6ක අයිතිය තියෙනවා. මෙයාට 2යි 4යි 6ක අයිතිය තියෙනවා. නයිට්‍රජන්ට මේ පැත්තෙන් 2යි මේ පැත්තෙන් 2යි 4ක අයිතිය තියෙන්නේ. සාමාන්‍ය අවස්ථාවේ නයිට්‍රජන්ට 5ක් තියෙනවා. මෙයාට පුළුවන් ධනාරෝපණයක් දාන්න අපිට ඒකින්ද. ඒකට පෙන්නන්න පුළුවන් මෙහෙම.
මෙතනින් ඩබල් බොන්ඩෝ එකසර යුගලක් මෙතනත් එකසර යුගලක් මෙතන ධන ආරෝපණයක්. ඔය විදිහට අපිට ඕක නිරූපණය කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. ඊළඟට අපිට තියෙනවා කාබන් මොනොක්සයිඩ්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. අපි බලමු සාමාන්‍ය විදිහට අරගෙන කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් වල අපිට කාබන් කිග්ගෙන් ඉලෙක්ට්‍රෝන 4යි, ඔක්සිජන්ගේ 6 වෙනි කාණ්ඩෙකින් ඉලෙක්ට්‍රෝන 6යි, සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන 10යි නේ. දෙකයි නේ තියෙන්නේ, මැද එකක් කියලා නෑ. මෙහෙම කාබන් මෙහෙම ඔක්සිජන් ගන්න පුළුවන්. ඔතෙන්දී අපිට ඕක අඳින්න ගියහම සාමාන්‍ය විදිහට කාබන්ගේ ද්විත්ව බන්ධනයක් දාලා අපිට අඳින්න පුළුවන්. මෙහෙම ද්විත්ව බන්ධනය දැම්මා. එතෙන්ට 4ක් ගියා. තව 6ක් ඉතිරි. එතකොට 6න් මෙයාට 6ක් දාන්න බෑ. එතකොට අෂ්ටක ඉක්මවා යනවා. 4යි දාන්න පුළුවන්. මෙයාට 2ක් දාන්න පුළුවන්. කොහොම ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඔතන හොයාගෙන තියෙනවා මෙයාගේ ඇත්තටම ව්‍යුහය දැන් පිළිගන්නේ මේ යුගලෙන් මේ පැත්තට දායක කරලා මෙතන ත්‍රිත්ව බන්ධන ස්වරූපයක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට කාබන් එක මෙහෙම ඉලෙක්ට්‍රෝන 3ක් මෙතනින් ඉලෙක්ට්‍රෝන 3ක් කියන්නේ මේක යොමු වෙනවා. මේක යොමු වෙලා ඔහොම ඇවිල්ලා මෙතන ඔක්සිජන්ගේ එක යුගලයි තියෙන්නේ. එතකොට ඔක්සිජන්ට අයිති 3යි 2යි 5යි ධන ආරෝපණයක්. කාබන්ගේ මෙතනක් තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගලක්. ඒක 2යි 3යි 5යි යාට ඍණ ආරෝපණයක්. කොහොම ඕගොල්ලෝගේ රිසෝස් බුක් එකේ දීලා තියෙනවා. ඒ හින්දා අපිට ඔක පිළිගන්න පුළුවන්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් විද්‍යුත් ඍණතාව අඩු කෙනා ධන වෙන එකත් විද්‍යුත් ඍණතාව වැඩි කෙනා ඍණ වෙන එකත් තමයි ස්ථායි ව්‍යුහයක ලක්ෂණ. සාමාන්‍යයෙන් විද්‍යුත් ඍණතාව වැඩි පරමාණුව ඍණ වෙන එක ගැටලුවක් නැහැ. මෙතන විද්‍යුත් ඍණතාව වැඩි කෙනා ධන වෙලා අඩු කෙනා ඍණ වෙලා. ඒක ඇත්තට හොඳ තත්ත්වයක් නෙවෙයි කොහොමත්. ඒතර කාබන් මොනොක්සයිඩ් කියන එක ඔක්සිජන් හැමුවේ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ස්ථායීම අණුවක් නෙමෙයි. ගොඩක් අහිතකර වායුවක් ඕක. ඒ ගැන අපි පරිසර රසායනික කතා කරනවා. ඒතර ඕක අපිට පෙන්වන්න පුළුවන් මෙහෙම කාබන් ත්‍රිත්ව බන්ධන O මෙතන යුගලයි මේක ඍණ මෙතන යුගලයි මේක ධන. ඔය ව්‍යුහය තමයි ඔයගොල්ලෝගේ රිසෝස් බුක් එකේ දීලා තියෙන හින්දා අපිට පිළිගන්න පුළුවන් වෙන ව්‍යුහය. ඊළඟට තියෙනවා ClO2 අවසාන එක. අපි ඒකත් අඳිමු. ClO2. එතනත් ගන්න Cl 7 වෙනි කාණ්ඩේ. යාගෙන් ඉලෙක්ට්‍රෝන 7යි. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ. එකෙන් 6 වරක් 2 ඉලෙක්ට්‍රෝන 12යි. එතකොට සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන 19යි. එතකොට මේ 19න් මධ්‍ය පරමාණු වෙන්නේ විද්‍යුත් ඍණතාව අඩු Cl. මෙයාට අෂ්ටක ඉක්මවා යන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. තුන්වෙනි ආවර්තනයේ හින්දා HD කාක්ෂික තියෙන හින්දා ඔක්සිජන්ගේ මොකුත් ආරෝපණයක් මේකේ පේන්නත් නැහැ. කෙලින්ම ද්විත්ව බන්ධන තියෙන විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. එතකොට මෙතන මෙන්න මෙහෙම ද්විත්ව බන්ධන O එකක්. මෙයාගේ ද්විත්ව බන්ධන O එකක්. එතෙන්ට ඉලෙක්ට්‍රෝන යනවා 2 4 8ක්. තව ඉතිරි ඉලෙක්ට්‍රෝන 11ක්. 11 විද්‍යුත් ඍණතාව වැඩි කෙනාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට 2යි 4යි අෂ්ටකය සම්පූර්ණයි. තව 7ක් දාන්න ඕන. 2යි 4යි හරි. තව 3ක් දාන්න ඕන. තව 3ක් ඉතිරි. 3 දාන්න පුළුවන්. යුගලයි මෙහෙම තනියම සාමාන්‍ය අවස්ථාවල සමහර අවස්ථාවල තියෙනවා. අපිට අඳින්න අහුන්නේ නැහැ NO2 ඉස්සරහදී හම්බෙයි අපි අන්තිම කරද්දී ඒවයි ඒ විදිහට තියෙනවා. හරි. එතකොට ඕක අපිට පෙන්නන්න පුළුවන්. මේ බන්ධන දාලා මෙන්න Cl ද්විත්ව බන්ධන O මේක ඉලෙක්ට්‍රෝන යුගල 2යි මේක ඉලෙක්ට්‍රෝන යුගල 2යි මෙතන යුගලයි තනි එකයි. හරි. ඒ විදිහට පෙන්වන්න පුළුවන්. හරි. එතකොට ඔතන ලුයිස් තිත් සටහන් හා ලුයිස් තිත් ඉරිව්‍යුහ කියන ටියුබ් එකේ කොටස සම්පූර්ණයෙන් ආවරණය කරා. මම ඔය ටික ඇඳලා දාලා තිබුණ නැත්නම් අපි අඳින්න ඕන. ඒතෝ නිකන් දැම්මට ඒක තේරෙන්නේ නැති හින්දා දැන් ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්න ඇති. අපි ඊළඟ කොටසෙන් ආවරණය කරනවා ඊළඟ දවසේ මේ අණු වල හැඩ කියන කොටස සම්පූර්ණයෙන්ම. එහෙනම් ඊළඟ දවසේ
හමු වෙමු.